start. හරි කියන්න බලන්න මට. ඇහෙනවද නැද්ද? ඇහෙනවා සර්. ඇහෙනව නේද? හරි. හොඳයි. ඔයාලා මයික්‍රොෆෝන්ස් ඕන් කරන් කතා කරන්න. මම කිව්වනේ අපේ ක්ලාස් එකේ බොහොම සීමිත ප්‍රමාණයක් ඉන්නේ. ඉතින් ඔයාලා ඇක්ටිව්ලි පාර්ටිසිපේට් වෙන ක්ලාස් එකට එහෙම නැතු තේරුමක් නැති වේවි. හොඳයි. මම ඉස්සෙල්ලාම සූදානම් වෙනවා ඔයාලගේ අර ගිය සතියේ වැඩේ ගැන කතා කරන්න. ගිය සතියේ අපි ප්‍රශ්නෙට යන් ඉස්සෙල්ලා හරි. දැන් මම හිතන්නේ ඔයාලට පේනවා ඇති ස්ක්‍රීන් එක තුල the following bar graph shows the interests of grade 11 students in keeping pets at home. The information is given in numbers. Study the bar graph and write a description about their choices. The following words may help you. හරි දැන් මේ තියෙන්නේ මේ පහත දීලා තියෙන bar graph එක shows the interest කියන්නේ කැමැත්ත of grade 11 students 11 ශ්‍රේණි දරුවන්ගේ කැමැත්ත in keeping pets at home. හරි දැන් එහෙනම් මං කිව්වා වඩාත්ම වැදගත් සාධකයේ verb එක තෝරගන්න නේද? මේ verb එක තෝරගන්නකොට ඔයාලට බොහොම සරලව තෝරගන්න පුළුවන් like කියන verb එක කැමති කියන එක නේද? like dogs කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව මේකේ තියෙන in keeping හිම දාන්න යන්න එපා එක සැරේ. එහෙනම් පුළුවන් like to කියන phrase එක. like to කිව්වට පස්සේ කැමති මොකටද? like to keep කියන එක. like to keep. එතකොට keeping කියන එක ඔයාලා හදා ගන්න තරම් පුහුණුවක් තියෙනවනේ. එහෙම නැත්නම් like to have කියන එක පුළුවන්. මෙන්න මේ verbs තුන ඉතාමත්ම ලේසියෙන් ඔයාලට පුළුවන් මේ graph එක describe කරන්න use කරන්න. හරිද? හොඳයි. දැන් එහෙනම් මෙතන සටහනක් දාගන්න මේක ඔයාලගේ answer එක යටින්ම like කියලා පාවිච්චි කරන්න පුළුවන්. like to keep කියලා පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි like to have කියලා like to have කියලා කියන්නේ තියාගන්න කැමති කියන එක. like to keep කියලා කියන්නේ තියාගන්න කැමති කියන එක. like කියලා කියන්නේ කැමති කියන එක. හරි දැන් එහෙනම් අපි ඔයාලගේ ආන්සර්ස් ටිකට යමු. මම ඉස්සෙල්ලාම තෝරගන්නම් මෙතන ඉන්න දරුවන්ගෙන් එක්කෙනෙක්ට. හරි මේක හොඳයි මේක රශානිගේ එක නේද? රශානි answer me. It is yours one. රශානි එක නේද මේක? රශානි answer me, open your microphone and answer me whether is it. ඔව් සර්. Yes okay. හරි හරි හොඳයි දැන් එහෙනම් අපි මේ කතා කරලා බලමු. The above bar graph shows the interests of grade 11 students. ඒ කියන්නේ interest එක කියලා කියන්නේ එයාලගේ කැමැත්ත. grade 11 students ලාගේ කැමැත්ත. Interest of grade 11 students in keeping pets as at home. The vertical axis shows the number of students. The horizontal axis shows the keeping pets at home. එතකොට මේකේ තියෙන්නේ the keeping pets at home කියනවට වැඩිය මෙතන පාවිච්චි කරන්න පුළුවන් පෙන්වන්නේ pets ලා. shows the pets. එච්චරයි keeping කියලා ඕනේ නෑ. එයාලා තියාගන්න කැමති කියන එකනේ අපිට මේ sentence එකේ කියන්නේ. The horizontal axis shows the pets at home. they are නෙවෙයි ඔන්න ආයසරයක් ඔයාලා සුපුරුදු වැරද්ද කරනවා. අපි යම්කිසි සංඛ්‍යා දත්තයක් පෙන්නනවා නම් අපි කියන්නේ they are නෙවෙයි they are කියන එක. හදා ගන්න වෙනවා මේ ටික.
They are dogs, cats, rabbits, pigeons and birds. Pigeons කියන්නේ පරවියන්ට. The highest of students like to keep cats. It is 25 students like it. එතන මේ වාක්‍ය වැරදි. මෙහෙම ලියන්නේ නෑ මේක. ඔයාලට ලියන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි කිසි කතාවක් නෑ. වාක්‍යයක පළවෙනි අකුර කැපිටල් වෙනවා. It is 25. එහෙම නැත්නම් ලියන්න පුළුවන් 25 students spelling සදා ගන්න වෙනවා. Students like it. මේ ක්‍රම දෙකෙන් එකයි පුළුවන්. මම යෝජනා කරනවා පළවෙනි එකට හුරු වෙන. It is 25. ඒ කියන්නේ ළමයින්ගෙන් වැඩි ප්‍රමාණයක් කැමති පුරුෂන්ව තියාගන්න ඒ ප්‍රමාණය 25යි. ඒ ඇති. It is 25 students like it කියලා කියන්නේ ඒකයි මේකයි එකතු කරලා වෙනම sentence එකක් හදලා ඒ sentence එකට තේරුමක් නැහැ. The lowest of students like to keep birds. It is 20. It is 5 students like it. එහෙනම් මේ වාක්‍ය grammatically incorrect. ඒක මේක වැරදි. The most popular of students කියන්නේ නැහැ. ඒතකොට මේ phrase එකේ වැරද්දක් තියෙනවා. හරි. එතකොට මං කිව්වා ඔයාලට popular කියන වචනේ පාවිච්චි කරන්න ඕනේ මොකටද? more than එහෙම නැත්නම් less than කියන මෙන්න මේ phrase එකේ හිස්තැන පුරවන්න. more than less than. එතකොට more popular of students most popular of students කියන්නේ නැහැ. ඔයා කපන්න කෙලිම popular කියන එක. The most of students like to keep cats and 25 students like it. එතකොට මේ බලන්න ඔයා ලියලා තියෙන repetition එකක් නෙවෙයිද කියලා. වැඩිම එක අපිට නියෝජනය කරන්න පුළුවන් most, highest, maximum, majority. මේ හතරෙන් එකයි පාවිච්චි කරන්න පුළුවන් වැඩිම එක කියන්න. දැන් ඔයා පැහැදිලිවම මෙතන highest කියන එකයි most කියන එකයි දෙකම එකම ලියලා තියෙන්නේ ක්‍රම දෙකකට. මෙහෙම ලියන්නේ නැහැ. Okay, rabbits are more popular than හරි. මෙතන හරි. මෙන්න මෙතන වැරද්දක් කරලා තියෙනවා. Pigeons among choice of students the difference is 10. හරි. මම මේ ටික ක්ලියර් කරන්නම්. ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තා නම් ඔයාගේ අඩුපාඩු ටික මෙතන හැදිලා රශානි. ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන මට ඕකේ සර් කියන්න. Okay, sir. හරි. ඊළඟ ටිකට යන්න. හරි. හැමෝම අහගන්න මේක හැමෝටම අදාළ වෙන නිසා දැන් එක්කෙනෙක්ගේ වැරදි අඩුපාඩු කියනකොට අනිත් අයටත් එක පාඩමක් එයාලත් එක හදාගන්න. ඊට පස්සේ rabbits are more popular than pigeons among choice of students among students the difference is 10. මේක හරි. Birds are less popular than rabbits among choice of students among students. Difference is 10. In conclusion, we can clearly see the majority of choices of students. Majority of students ළමයින්ගෙන් බහුතරයක් like to keep pets are එතන වැරද්දක් තියෙනවා. ආයතනක් වගේ සුපුරුදු verb එක පාවිච්චි කරනවා. like to keep cats and rabbits as pets. as pets කියන සුරතුරුන් විදියට. එහෙනම් ළමයින්ගෙන් බහුතරයක් කැමති බල්ලෝ හා පූසෝ ඇති කරන්න නැත්නම් තියාගන්න සුරතුරුන් ලෙස. as කියන්නේ මෙතන සුරතුරුන් ලෙස කියන අර්ථය. හරි. මේකෙත් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ඉක්මනට. දැන් මේකට ලකුණු දුන්නොත් content, language, organization, mechanism of writing. හරි. මේකට ලකුණු දෙන්න ඔයාලා දන්නවා 3යි 2යි. content එක incomplete මම මෙතෙන්ට දෙන්නේ ලකුණු 2යි. language එක වැරදි අඩුපාඩු තිබ්බා මම language එකට ඔයාට එකක් දෙන්නම් අවම ලකුණෙන්. organization සංවිධානයට එකයි හම්බෙන්නේ. mechanism of writing වලට එකයි හම්බෙන්නේ. එතකොට මේකට උපරිම ගන්න පුළුවන් වාර ලකුණු 10න් 5යි. එතකොට මේ ප්‍රශ්නෙට තව ටිකක් උනන්දු වෙන්න රෙකෝඩින්ග්ස් ටික ආයෙ බලන්න රශානි නැත්තම් මේක තේරුමක් නැතුව යනවා. උනන්දු වෙන්න ඉංග්‍රීසි වලටත් වැඩි අවධානයක් දෙන්න. මොකද ඉංග්‍රීසි ටික ඔයාලා
මේ මාසෙන් ඉවරයි. එහෙනම් ඒ ඉවර වෙන මාසෙ දක්වා ඔයාලගේ කාලෙන් වැඩි අවධානයක් ඉංග්‍රීසි ටිකට දෙන්න, අමතර දැනුම හොයාගන්න උත්සාහ කරන්න. නේද? ක්ලාස් එක මතම ඩිපෙන්ඩ් වෙන්නේ නැතුව වචන එහෙම නැත්නම් YouTube වල පුංචි පුංචි කතන්දර තියෙනවා. නේද? පුංචි පුංචි ෂෝට් ස්ටෝරීස් තියෙනවා. ඒවා බලන්න ඇහුම්කන් දෙන්න. එතකොට ඒවා ඇහුම්කන් දෙනකොට ඉංග්‍රීසි ටිකක් හුරු වෙනකොට සමහර රයිටින්ග්ස් ටික ඔයාලගේ හැදෙනවා. අනිවාර්යෙන් හැදෙනවා. හරි. ඊළඟට මේක කාගේද? අපිට කියන්න පුළුවන් මේක උදානි ක්ලාස් එකේ ඉන්නවද? උදානි ක්ලාස් එකේ නැහැ. ඉස්සෙල්ලා ඉන්නයි කතා කරමු මේක කාගේද? චුට්ටක් මට කියන්න මේකේ ඕන ඉන්නවද කියලා ක්ලාස් එකේ? ඔව් සර්. ඔව් මේක කාගේද පුතේ? රිෂ්මිකද? රේෂ්මි. ඔව් සර්. ඔව් රිෂ්මි. අපි රිෂ්මි කතා කරගෙන යන්. This bar graph shows interest of grade 11 students in keeping pets at home. The vertical axis shows the number of students and horizontal axis shows the pets. මේක හරියට හරි. They are dogs, cats, pigeons and birds. මේක හරි. The highest number of students like to pets. අන්න verb එක වැරදි. දැන් පේනව නේද? verb එක වැරදි නම් මෙතනින් එහාට නේද ඔයාලගේ sentence එකට දාලා ලකුණු හම්බෙන්නේ නැහැ. මොකද්ද මෙතෙන් දාන්න පුළුවන් verb එක? like එහෙම නැත්නම් like to keep එහෙම නැත්නම් like to have. මේ තුනෙන් එකක් පාවිච්චි කරන්න. ඔයාගේ verb එක වැරදි. අංක අපුණ මෙතන to pets කියලා. The lowest number of students like birds. ඒකල මේක ඔයා එක වාක්‍යයක් විදිහට ලියන්නේ වාක්‍ය දෙකක්ද මෙතන විරාම ලක්ෂණ මුකුත් නැහැ. මෙතන විරාම ලක්ෂණයක් එන්න ඕනේ. එක full stop එකක් එන්න ඕනේ නැත්නම් කමා එකක්. full stop දානවා නම් it is කියන එකේ i අකුර capital වෙන්න ඕනේ. i අකුර capital වෙලත් නැහැ. simple තියෙන්නේ. නේද? ඒක හදාගන්න එතන වැරදි. හරි. මේකේ screenshot එකක් ගහගන්න අයිතිකාරයා. ඊළඟ කොටස මම යනවා. හරිද රේෂ්මි? හරි සර්. හරි. An equal number of students like මෙතන හරි. Like dogs and rabbits it is 50. මෙතන හරි. Rabbits are more popular than pigeons among students. The difference is 5. මේකත් හරි. හරි. ඒතර මේක හරි දාගන්න තියෙන්නේ අඩුපාඩු නැතිනම් මම යනවා ඊළඟ කොටසට ඔයාගේ. ඔයාගේ ඊළඟ කොටස මේකද? නිල් පෑනිනේ දීලා තියෙන්නේ. කොච්චරද තියෙන්නේ ඒකේ? තව කොටසක් එව්වද? ඔව්. මේක නෙවෙයිනේ. පොඩ්ඩක් ඉන්න බලන්න ඇයි මොකද වුනේ කියලා මම බලන්නම් මේ කොටසට. හරි අනිත් එක කළු පෑන්නේද ලිව්වේ? නෑ සර්. මේක නේද? ඔව් සර්. ඔව් සර්. හරි. පේන්නේ කළු පෑනෙන් වගේ නේද? හරි. හරි. Pigeons are less popular than rabbits among students. The difference is 5. In conclusion, we can clearly see the majority of students like cats. හරි. ඒතර මේක ගත්තොත් එහෙම content, language, organization, mechanism of writing. හොඳයි. මම මේකට අවම ලකුණින් යනවා. ඊට හේතුව තමයි මේක තව චුට්ටක් එන්න ඕනේ. content එකට මම දෙන්නේ 3න් 2යි. language එකට 2ම දෙනවා. 3න් 2යි දෙන්නේ. organization එකට 2යි. mechanism of writing වලට 1යි. ඒකට ඔයාලට හම්බෙන්නේ ලකුණු 10න් 7යි. මේක තමයි ඔයාලට ගන්න පුළුවන් අවම ලකුණ. විභාගයේ ලකුණු මීට වැඩි වෙයි. හරි නේද? හරි. හරි. එතකොට මේක සතුමිනි ක්ලාස් එකේ ඉන්නවද? නෑ. තව කවුද මට එව්පු අයගෙන් මෙතන ඉන්නේ කියන්න බලන්න මට. රසායනික මේක උදාහරණයක මේකේ අයිතිකාරයා කවුද? මොකද ක්ලාස් එකේ මට ඉක්මනට කියන්න.
මේකේ ඉන්නවද? හොඳයි දැන් මෙතන ඉන්නවා හරි ලක්ෂානිගේ ලක්ෂානිගේ ආන්සර් එක මට එව්වද ලක්ෂානි? ඔව් සර් දැන් දැම්මේ. හ්ම්. හරි. එතකොට නවෝදය කියලා නම තියෙන ඔයාගේකද? ලක්ෂානි කියලා තියෙන්නේ සර්. අගට 790ද තියෙන්නේ නම්බර එක? ඔව් සර්. ඔව්. ඔයාගේ නම තියෙන්නේ නවෝදය කියලා. මම පෙන්නන්නම්. අට පේනවා ඇති මේ නවෝදය කියලා නම තියෙන්නේ. Hari, the above bar graph shows the interest of grade 11 of මේ කියලා මට පැහැදිලි නෑ. ඕක තමයි සර්. ඔව් හරි. ඒක තමයි. නම තියෙන්නේ නවෝදය කියලා ඔයාගේ. නවෝදය ලක්ෂානේද නම? ලක්ෂානි නවෝදය. ලක්ෂානි නවෝදය. හරි. 11 students in keeping pets. Sorry, the vertical axis shows the number of students and the horizontal axis shows the හරි මම මෙහෙම කරන්න. සේව් කරලා ඉන්න. හරි. The above bar graph shows the interest of grade of Kerala in only of grade 11 students in keeping pets at home. The vertical axis shows the number of students and the horizontal axis shows the pets. Shows the pets like to pets නෙවෙයි. පෙන්නන්නේ සුරතල්ලු. They are dogs, cats, rabbits, pigeons and birds. හරි. يعني එහා පැත්තට හරි හරි the highest of students like to pets හරි වැරදි verb එක පාවිච්චි කරන්න ඕනේ ඔයා මං කිව්ව විදියට simple verb එක like cats කියලා පාවිච්චි කරන්න like to pets කියලා දාන්න එපා like cats එහෙම නැත්නම් like to have එහෙම නැත්නම් like to keep ඔය verbs තුනෙන් එකක් පාවිච්චි කරන්න and 25 students like it. ඉතින් හරි. The least of the students like to pets අයිසරක් like එක like විතරක් තියන්න like birds and 5 students like it. හරි. ඊට පස්සේ මේක අනිත් එක an equal number of students like dogs and rabbits and 15 students like it. Like each. Cats are more popular than pigeons among students. The difference is 15. Birds are less popular than dogs among the children. The difference is 5. In conclusion, we can clearly see the majority of students like cats. සුරතුරුන් ලෙස as pets. හරි මෙන්න මෙහෙම ලියන්න පුළුවන්.
එතකොට ඔයාගේ ආන්සර් එක අනුව content language organization mechanism of writing content 3 1 2 content එකට මම දෙන්නේ 2යි language එක අඩුපාඩු තිබ්බා 1යි organization එකයි mechanism of writing එකයි. ඒතර අවම ලකුණු තමයි ඔයාට හම්බෙන්නේ මේ තියෙන ලකුණු 5යි. ඒකට අඩුපාඩු නැතුව ලියන්න ඕනේ verb එක හරියට අරගෙන. verb එක තමයි මම කිව්වා තීරණාත්මක සාධකයේ graph එකක් describe කරනකොට verb එක ගන්න එක අමාරු නැහැ. මොන සිහියෙන් කරන්න ඕනේ. අමාරුයි කියලා කියන නොදන්න දෙයක් ලියන එකනේ. නොදන්න දෙයක් නෙවෙයි verb එක බොහොම simple like පාවිච්චි කරන්න හරියට access දෙක describe කරන හරියට තෝරගන්න මොනවාද vertical එක සහ horizontal එකේ තියෙන්නේ කියලා. හරියට තෝරගන්න නිරවුල්ව. හරි. පැහැදිලි නේද? හරි. ඊට පස්සේ තියෙනවා මම හිතන්නේ ශමිලගේ එක නේද? ශමිලගේ එක. The above bar graph shows the interest of grade 11 students in keeping pets at home. Hurry. The vertical axis shows the number of students and the horizontal axis shows pets. Keep pets. They are dogs, rabbits, pigeons. එතන වැරද්දක් තියෙනවා. ඒක හදා ගන්න. The highest of students like to keep cats and 25 students like it. භාගයට තියෙන මෙතන අඩුවක් තියෙනවා. ඔයා මෙතන like it කියලා හදා ගන්න ඕනේ. The least of the students like to keep birds and 5 students අයිසරයක් අඩුයි like it. An equal number of students like to keep dogs and rabbits. It is 15 each. මේක හරි. හරි සටහන් කරගන්න මගෙත් එක්කම. Cats are more popular than pigeons. The difference is 15. Birds, be capital win only. Birds are less popular than rabbits. The difference is 10. In conclusion, we can clearly see the majority of students like cats and rabbits. හරි. එතකොට content, language, organization, mechanism of writing. content එක මට දෙන්නේ 2යි, language එකේ අඩුපාඩු තියෙනවා 1යි, organization එකට 1යි. mechanism of writing 1යි, දැන් 3යි 4යි 5යි. ලකුණු 5ක් අවම ගන්න පුළුවන්. එතකොට ඔයාට උපරිමේ ලකුණු 7ක් 8ක් විතර මේ writing එකට යන්න පුළුවන්. මතක තියාගන්න verb එක නිවැරදිව පාවිච්චි කරන්න. ඕක තමයි තීරණාත්මක සාධකය. හරි. හොඳයි. දැන් ක්ලාස් එකේ ඉන්න අයගෙන් කාගෙද කිව්වේ නැත්තේ මම? අක්ෂානිගේ හරි, රෂානිගේ හරි, ශමිලාගේ හරි, අම්මාගේ හරි, දිලුක්ෂි දෙක කිව්වද? දිලුක්ෂි ඕපන් කරගන්න මයික් එක කතා කරන්න. හොඳයි. අද දවසේ අපිට කර යුතු වැඩ ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් දිලුක්ෂි ඕන් කරගන්න ඉක්මනට මයික් එක. දිලුක්ෂි ක්ලාස් එකේ ඉන්නවද? නැත්තම් ලොග් වෙලා වෙන වැඩක් කරනවද? කෑම කනවද? නෑ නේද? හරි ඔන් කරගන්න නෑ නේ. හරි මං යන්නම් ඊළඟ කොටසට. හරි එතකොට දැන් අපි කතා කර අන්තිමට graphs නේද bars describe කරන විදිහ අපි double bar chart එකක් කොහොමද describe කරන්න කියලා ඉගෙන ගත්තා. හරි අද අපි කතා කරමු කොහොමද table එකක් හෙවත් වගුවක්. අපි වගුවක් ගැන කතා කරේ නෑ නේද? මට චුට්ටක් මැසේජ් එක දාන්නකෝ දවස් 3කින් විතර අපි පන්ති කරේ නෑ එක එක හේතු කියලා. දවසක්වත් නාස්ති කරගන්න මම නම් සූදානම් නැහැ. නමුත් ඉතින් දැන් අද ජොයින් වෙලා තියෙන්නේ දරුවෝ 5 දෙනයි. මමත් එක්ක තමයි 6 ඉන්නේ.
හොඳයි. කොහොමද කියන්න බලන්න. අපි tables describe කරන්න ඉගෙන ගත්තද නැද්ද? කතා කරාද නැද්ද? ලියන්න එකක් දුන්න සර්. ලියන්න එකක් දුන්නා. අපි මම එක කියලා දුන්නද කරන විදිය? කොහොමද answers ඕනේ? කො මම මේක කියලා දුන්නද ඔයාලට? මෙන්න මේ chart එක කියලා දුන්නද ලියන විදිය? අද අපි කතා කරනවා charts හැමදාම කතා කර කර ඉන්න බෑ අපිට. මට answers නැහැ. මට කියන්න බලන්න මේක මං කියලා දුන්නද නැද්ද? නෑ සර්. හොඳයි. අපි නම් මේක කතා කරමු. විනාඩි දෙකක් විතර දෙන ටක් ගාලා මේ ප්‍රශ්නේ ලියා ගන්න බලන්න. දෙකට සෝනේ නැහැ. The following table tells you where 125 students in your school like to study after their A-level examination. Write a description based on the information given in the table. Use about 100 words. හරි. මෙන්න මේක ඉක්මනට ලියා ගන්න බලන්න. මේ ටේබල් එක කටුවට වගේ ඇඳ ගන්න. පස්සේ ඔයාලට පුළුවන් ක්ලාස් එකෙන් පස්සේ මේකට වෙලාව අරන් ලස්සනට හදා ගන්න. ඉක්මනට ලියා ගන්න. ලියාගෙන මට chat එකට yes කියලා දාන්න ඉක්මනට. මේක පේන්නේ නැද්ද ඔයාලට ස්ක්‍රීන් එක? මට මෙසේජ් එකක් ආව දරුවගේ ස්ක්‍රීන් එක පේන්නේ නැහැ කියලා. ඒකද? හරි මම රීෂෙයා කරන්න. තාමත් දැන් පේනවද දරුවනේ? මට අපි කතා කරමු මේක. දැන් ඊළඟ දවස් අපි graph වලින් වෙන වෙන කොටස් වලට යනවා. දැන් හරිනේ. අර ඉක්මනට ලියා ගන්න මේක. chat එකට yes කියලා දාන්න.
හොඳයි මං හිතන්නේ වෙලාව ඇති දැන් හැමෝටම මේක ලියා ගන්න දීපු. හරි දැන් එහෙනම් අපි හැමෝම පළවෙනි වාක්‍යය ලියමු. පළවෙනි වාක්‍යය නම් ලියන එක ප්‍රශ්නයක් නෙවෙයි. The following table කියන එක වෙනුවට this table එහෙම නැත්නම් the above table tells you නෙමෙයි කියන්න ඕනේ. එහෙනම් tells කොහොම කියලාද කියන්න ඕන? chat එකට දාන්න බලන්න tells you නෙමෙයි දාන්න ඕනේ. in your school නෙමෙයි දාන්න ඕනේ. මට chat එකට දාන්න බලන්න tells you වෙනුවට මොකද දාන්නේ? කෝ ළමයිට ඉන්නද ක්ලාස් එකේ? The following table tells you නෙමෙයි දාන්න ඕනේ. tells you කියන අපි වෙනස් කරලා දාන්න ඕනේ. tells you. ඉතින් මේ you කියන පදේ වෙනුවට අපි මොකද්ද දාන්න ඕනේ කියලා මට chat එකට දාන්න හැමෝම. මට ආන්සර්ස් දෙන්නේ නැහැ. හොඳයි මට කියනවා කියලා කිව්වොත් ඔයාලට tells me දාන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කියනවා කිව්වොත් tells us දානවා. හරි. දැන් එහෙනම් මෙතන me දැම්මොත් your school කියන එක my school දාන්න ඕනේ. tells us දැම්මොත් ඔයාලා දාන්න ඕනේ our school කියලා. හරි. එහෙනම් ආයෙසරයක් the following කියන එක වෙනුවට the above table tells me where 125 students in my school like to study after their A level examination. හරි. ඒ ටික හැමෝම ලිව්වද? ලිව්වද හැමෝම ඒ ටික? මට chat එකට yes කියලා දාන්න හැමෝම ඉක්මනට. පළවෙනි වාක්‍යය ලිව්වද හැමෝම? ලිව්වේ නැත්නම් ලියන්න. ලියලා yes කියලා දාන්න ඉක්මනට. අපිට ලොකු කාල වේලාවක් නෑ දරුවනේ. නේද? දැන් ඔයාලට ඇත්තටම සහභාගී වීමේ අපහසුතාවය තියෙනවා නේද? මම පිළිගන්නවා. නමුත් මම අර කිව්වේ ඉරිදා ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන් නම් නේද? උත්සාහ කරන්න හැකි සෑම වෙලාවකම හදිස්සියවත් ක්ලාස් එක තිබුණ නැත්නම් ඔයාලා එදා දවසක් හරි එන්න ක්ලාස් එකට. මේ සඳහා කිසිදු අමතර ගෙවීමක් කරන්න ඕනේ නැහැ ඔයාලා. එතකොට මට ඔයාලා ළඟ ඉඳගෙන චුට්ටක් අඩුපාඩු හදන්න පුළුවන්. එතකොට ආපු දවසේ. ඒකයි මට කරන්න ඕනේ. හොඳයි. හරි. දැන් එහෙනම් සුපුරුදු පරිදි අපිට ලියන්න බැහැනේ vertical axis horizontal axis මේකේ එහෙම එකක් නැහැ. දැන් එහෙනම් එතෙන්ට අපි මොකද්ද ලියන්නේ? අපි ඊට පස්සේ ලිව්වනේ දේයා කියලා ඔය ඒ දීලා තිබ්බ දේවල් ටික. දැන් දීලා තිබ්බ කලින් දත්ත දෙකම තියෙනවා. සංඛ්‍යාවන් තියෙනවා, percentage එකක් තියෙනවා, රටවල් ටිකක් තියෙනවා. දැන් මට කියන්න ඕනේ රටවල් ටේබල් එකේ වගුවේ තියෙනවා මෙන්න මේවා කියලා. ඕක කොහොමද ලියන්නේ? හරි. දැන් මට කියන්න ඕනේ මේ ටේබල් එකේ රටවල් 7ක් තියෙනවා කියලා.
දැන් ඔයාලා දන්නවා පුංචි කාලේ ඉඳලා ඔයාලා ඉගෙන ගන්නවා යමක් තියෙනවා යමක් ඉන්නවා ඔය කියන පැටර්න් එක. ඔය පැටර්න් එකට ඉංග්‍රීසි වලින් කියන්නේ there is there are කියලා. දැන් මෙතන එකයි නෙවෙයි මෙතන තියෙනවා හතක්ම. එහෙනම් මේ පැටර්න් එකට පාවිච්චි කරන්න බෑ මට there is කියලා. එහෙනම් මම පාවිච්චි කරනවා there are කියලා. එහෙනම් there are 7 countries in the table. There are 7 countries in the table. ඊට පස්සේ සුපුරුදු වාක්‍ය they are ඔන්න කමාදදා නේද? කමාදදා ලියනවා. හරි අන්තිම දෙන්න and කියලා දාලා ලියනවා. හොඳයි. දැන් මේ වාක්‍ය ඒ කියන්නේ මේ දෙවෙනි වාක්‍ය ලියන තව ක්‍රමයක් තියෙනවා. මොකද ඒ ක්‍රමය? අනිත් ක්‍රමය තමයි passive method එක. එහෙනම් මම ඉස්සෙල්ලා පටන් ගන්නවා 7 countries කියලා are mentioned කියන එක. mentioned කියලා කියන්නේ සඳහන් වෙලා තියෙනවා. 7 countries are mentioned in the table. එහෙනම් ආයතරයක් they are කියලා ඔය ටිකම ලියන්න තියෙනවා. හොඳයි. එහෙනම් මේක තුන්වෙනි වාක්‍ය නෙමෙයි මේක දෙවෙනි වාක්‍යම තමයි. සටහන් කරගන්න බලන්න. මම යෝජනා කරනවා මේ ක්‍රම දෙකකින් ලේසි එකක් පාවිච්චි කරන්න. මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ පළවෙනි පැටර්න් එක යූස් කරන්න. There are 7 countries in the table. They are America, England, Japan, India, Russia, Australia and other countries. Full stop. ඉක්මනට මේකට ලියාගෙන මට chat එකට yes කියලා දාන්න. හොඳයි. දැන් එහෙනම් නේද? අපිට කියන්න පුළුවන් there are 7 countries in the chart. In the table they are. හරි. දැන් එහෙනම් මෙතනින් එහාට කිසි වෙනසක් නැහැ. මෙතනින් එහාට සුපුරුදු පරිදි කරගෙන යන්න තියෙනවා. අලුතෙන් ටිකයි එකතුනේ. අලුතෙන් එකතුනේ horizontal axis, vertical axis මේකේ නැහැ. දැන් table එකක් තියෙන්නේ. table එකේ columns තියෙනවා, rows තියෙනවා. අපි columns rows කියන කියන්නේ යන්නේ නැහැ. අපිට පුළුවන් මේකේ සඳහන් වෙච්ච දේවල් ටික විතරක් ලියන්න. ඒ කියන්නේ 7
මෙතන තියෙන රටවල් හතක් එන 7 countries are mentioned in the table. They are කියලා ලියාගෙන යන්න තියෙන්නේ. හරි. දැන් එහෙනම් අපිට තියෙන්නේ ඊළඟට කරන්න හරි. දැන් එහෙනම් වැඩිම එක සහ අඩුම එක සුපුරුදු පරිදි ඔයාලට highest, most, maximum, majority ඔය කියන හතරෙන් එකක් පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට මේක describe කරන්න. එහෙනම් වැඩිම කියන අර්ථයෙන් ඔයාලට පුළුවන් ගන්න පැහැදිලි නේද? මේකේ එයාලා ඒ පිළිවෙල තමයි දීලා තියෙන්නේ. අපිට කරන්න ලොකු දෙයක් එයාලා ඉතුරු කරලා නැහැ. හොඳයි. ඇමරිකා එක තමයි තියෙන්නේ. හරි. එතකොට මෙතන සංඛ්‍යාව සහ ප්‍රතිශතය දෙකක් තියෙනවා. අපිට ඕනනම් it is කියලා මේ දෙකෙන් එකක් ලියන්න පුළුවන්. හරි. දැන් එහෙනම් අපි කොහොමද වැඩිම එක්කෙනා කියන්නේ? හරි. හොඳයි. මං අහන්නම්කෝ බලන්න එක්කෙනෙක්ගෙන් කවුද මේකට. හරි. රිෂ්මි කියන්න බලන්න මේ ළමයි වැඩි සංඛ්‍යාවක් කැමති ඇමරිකාව ඉගෙන ගන්න. මොකද්ද මේකට ඇත්තටම පාවිච්චි කරන්න පුළුවන් රිෂ්මි verb එක හෝ verb phrase එක? නේද? මං කිව්වා මේකක් විස්තර කරනකොට පාවිච්චි කරන verb එක හෝ verb phrase එක තමයි වැදගත්ම සහ තීරණාත්මක සාධකය. මොකද්ද මෙතෙන්ට පාවිච්චි කරන්න පුළුවන් verb එක? කියන්න බලන්න. Like to study. ඔව් මෙතනම තියෙනවා ඇත්තට මේක නේද? ඔයාලා මෙතන තිබ්බත් නැතත් දැන් ඔයාලා මේක ගන්න දන්නවා like to study. එහෙනම් මට කියන්න බලන්න රේෂ්මි කොහොමද ළමයි වැඩ දෙනෙක් ඇමරිකාව ඉගෙන ගන්න කැමතියි කියලා කියන්නේ? කියන්න බලන්න. The highest number of students like to study America. ස්ටඩි ඇමරිකා කිව්වොත් වැරදි. මට ඔන්න ඔතනයි ඕනේ. මම දැන් දන්නවා ඔයාලා මැජොරිටි ගන්න දන්නවා. ඇමරිකාවේ ඉගෙන ගන්න කැමති කියනකොට ස්ටඩි ඇමරිකා නෙවෙයි තව ප්‍රෙපොසිෂන් එකක් මදි. ස්ටඩි සහ ඇමරිකා අතර කවුද එයා? In America. yes in America. මේක නේද? අමතර දැනුමක් මෙතනදී චෙක් වෙනවා ඔයාලට. නේද? දැන් ඔයාලා කියන්නේ I live in Ampara. I live in මඩවලලන්ද. I live in Colombo. I live in Gaul. ඔන්න ඔය දැනුමයි මෙතෙන්ට ඕනේ. ස්ථානයක් ඔයාලා ලියනකොට එයා සම්බන්ධ කරද්දී in කියන පදේ දාන්න ඕනේ. In America, in England, in Japan, in India, in Russia, in Australia, other countries. හරි මට දැන් කියන්න බලන්න අඩුම ළමයි සංඛ්‍යාවක් ඉගෙන ගන්න කැමති කොහෙද? ඔයාලට පේනවා ඇති අඩුම සංඛ්‍යාවක් ඉගෙන ගන්න කැමති මෙන්න මේ other countries කියන කොලම් එකේ 7 දෙනයි. දැන් මට කියන්න බලන්න other countries කියන්නේ රටක නමක්ද? නැහැ. වෙනත් රටවල්. ඒ කියන්නේ පුංචි පුංචි එකක් දෙන්නෙක් තුන් දෙනෙක් ඉගෙන ගන්න කැමති ඒවා ටික එකතු කරලා හතක් හදාගෙන other countries කියලා දීලා තියෙනවා. other countries අස්සේ ශ්‍රී ලංකා ඉන්න පුළුවන්, ඊට පස්සේ බංග්ලාදේශ ඉන්න පුළුවන්, මෝල්ඩිව්ස් ඉන්න පුළුවන්, සිංගප්පූරු ඉන්න පුළුවන්. නේද? ෆ්‍රාන්ස් ඉන්න පුළුවන්. කොහේ හරි රටවල් හතක් හෝ රටවල් කිහිපයක් ඉන්න පුළුවන්. දැන් එහෙනම් ඒව සඳහන් වෙලා තියෙනවද? රටවල් ටික සඳහන් වෙලා නැති වුණාට අපිට කියන්න පුළුවන් ළමයි අඩු දෙනෙක් කැමති ඉගෙන ගන්න අනිකුත් රටවල් වල. එහෙනම් කොහොමද අපි ඔක කියන්නේ? මං අහන්නම්කෝ ඒක රෂානිගෙන්. රෂානි කියන්න බලන්න. කොහොමද ළමයි අඩු දෙනෙක්? ඔයා මෙතනදී පාවිච්චි කරේ highest නම් ඔයාට අඩුම එක lowest කියන එක පාවිච්චි කරන්න වෙනවා. ඔයා most කියන එක නම් පාවිච්චි කරේ වැඩිම එක ඔයාට least පාවිච්චි කරන්න වෙනවා. majority නම් minority, maximum නම් minimum. කියන්න බලන්න ඔයා එකකට හුරු වෙන්න. එකට හුරු වුණාම ඇති. දැන් කියන්න බලන්න. වැරදුන සර් හදන්නම් බය වෙන්න එපා කතා කරන්න.
මට ආන්සර්ස් නැහැ. හරි කමන්නේ කවුරු කෙනෙක් කියන්න බලන්න අපි කොහොමද කියන්නේ? කලින් එකම තමයි කිසි වෙනසක් නැහැ. කොහොමද කියන්නේ? කොහොමද දෝ කරන්න බලන්න? The least number of students like to study in other countries. හරි දැන් තියෙන ප්‍රශ්නේ තමයි ඒ රටවල් ටික සඳහන් වෙලා නැහැ. එහෙනම් අපි ඔක කියන්න ඕන. ඉංග්‍රීසි වලින් ඔක කියන විදිය ඉගෙන ගන්න අලුතෙන් they are එකක් නෙවෙයිනේ. එකක් තිබ්බොත් it is. දැන් මම පොදුවේ ලියනවා it is not mentioned. mentioned කියන්නේ සඳහන් වෙලා. It is not mentioned in the chart. table නේ. හරි. they are එහෙම නැත්නම් it is. එකක් තිබ්බොත් දැන් මෙතන එකක් නෙවෙයි. මෙතන තියෙන්නේ පැහැදිලිවම ගොඩක්. එහෙනම් අපි ඕක පාවිච්චි කරන්නේ එකක් ආවොත් they are කියලා ගොඩක් තිබ්බොත් එකක් ආවොත් it is කියලා. මේක මං අනාගතයේ අවශ්‍යතාවයකටත් එක්ක තමයි දෙන්නේ. They are not mentioned in the table. ඒ කියන්නේ other countries කියන ටික සඳහන් වෙලා නැහැ. The least number of students like to study in other countries. ඔතනින් නැවැත්තුවත් කමක් නැහැ. වැඩිමනක් තමයි they are not mentioned. not mentioned කියන phrase එක හුරු වෙන්න සඳහන් වී නැත. හරි ලියා ගන්න අපි අංක 3 නේද? ඔව් අංක 3 එන්න ඕනේ. අංක 3 ලියාගෙන chat එකට yes කියලා දාන්න හැමෝම. හොඳයි. දැන් එහෙනම් මෙතනින් එහාට ඔයාලට ලියා ගන්න පුළුවන් සුපුරුදු පරිදි කිසි වෙනසක් නැහැ. රටවල් දෙකක් අතර කම්පැරිසන් එකක් යන්න පුළුවන්. සමාන දෙක කියන්න පුළුවන්. ඊට පස්සේ අවසානය ලියන්න පුළුවන්. හරි. මෙතනින් එහාට ඔයාලා උත්තරේ ලියලා මට WhatsApp group එකට දාන්නකෝ. හරි. පැහැදිලිද? මොන හරි ගැටලු තියෙනවා නම් මයික් එක ඔන් කරන් අහන්න. හරි අනිත් දරුවන්ටත් මම කියන එක මොකක් හරි ඩ්‍රොප් වෙවීද ඇහෙන්නේ සිග්නල් මොනවා හරි ගැටලුවක් තියෙනවද මගේ පැත්තේ මම කියන එක පැහැදිලිව ඇහෙනවද කැඩි කැඩි ඇහෙනවද එහෙම නැත්නම් හොඳට ඇහෙනවද මයික් එක ඔන් කරන් කියන්න බලන්න නැත්නම් chat එකට දාන්න මට දාන්න බලන්න chat එකට මගේ පැත්තෙන් ගැටලුවක්ද කියලා මට බලා ගන්න ඕනේ හොඳට ඇහෙනවද පැහැදිලිද කැඩි කැඩිද ඇහෙන්නේ ඒකට උත්තර ටිකක් මට දෙන්න හොඳයි දැන් එහෙනම් ඔයාලා හැමෝම මෙන්න මේ ඉතුරු ටික කම්ප්ලීට් කරලා මට WhatsApp group එකට දාන්න ආන්සර්ස් ටික හැමෝම ඉක්මනට දාන්න ගොඩක් වෙලා ගන්න එපා දැන් ඔයාලට මේක කරන්න පුළුවන් දැන් හොඳ අවබෝධයක් තියෙනවා නේද
දැන් නම් වෙලා ඇති නේද හැමෝටම හැමෝම සබ්මිට් කරන්න ආන්සර්ස් ටික
හොඳයි දරුවනේ හැමෝම මට එව්වා නේද ආන්සර්ස් ටික? මට ආන්සර්ස් එව්ව නැති අය එවන්න. දැන් මම ඩිස්කෂන් එක පටන් ගන්න හදන්නේ. වෙලා ගිහිල්ලා තියෙන්නේ.
හරි දරුවනේ අපි ඩිස්කෂන් එක පටන් ගමු. හරි මේ එක කාගේද කියලා මට චුට්ටක් කියන්න. පොඩ්ඩක් මේ කෝල් එකක් ආවා. ඒක ට්‍රාන්ස්ෆර් කරන්න වුණා. මේ ටියුට් එක කාගේද දරුවෝ? මට චුට්ටක් ඔයාලගේ මේ නම පුළුවන් නම් යටින් ඔයාලගේ උත්තර යටින් මේ ලිව්වනම් මට ලේසියි. හරි රිෂ්මිකනේ අපි ආන්සර්ස් ටික බලමු. මුල් ටික එහෙනම් හරි ඇති මං හිතන්නේ. The least number of students, they are not mentioned in the table. An equal number of students like to study in India and Russia. It is 10 each. හැම වෙලේම සමාන ඒව නම් ඔයා අගට දාන්න each කියලා. Okay? each කියලා දාන්න. It is 10 each. පැහැදිලි ඇති නේද? It is 10 each. England is more popular than Japan among students. The difference is 3. හරිද? එහෙනම් මේක හරි. England is more popular than Japan among students. The difference is 3. Hari. Japan is less popular than England among students. The difference is 3. In conclusion, we can clearly see the majority of students like to study America and the minimum of students like to study in other countries. Hari. So, මේ ආන්සර් එක ගොඩක් සාර්ථකයි. අපි බලමු ඊළඟට මේක කාගේද චුට්ටක් මට කියන්න බලන්න. මේක කාගේද කියන්න බලන්න. මට ආන්සර්ස් දෙන්න දරුවනේ මේක කාගේද කියලා චුට්ටක්. හරි අයිතිකාරයක් නැද්ද? ක්ලාස් එකෙන් ලීව් වෙලාද? මේකත් එයාගෙමද? මේක කාගේද? හරි දිලුක්ෂිගේනේ. හරි දිලුක්ෂිගේ. හොඳයි එහෙනම් අපි ආන්සර්ස් ටික බලමු දිලුක්ෂි. The above table tells me where 125 students in my school like to study after A-level examination. හරි. එතකොට පළවෙනි වාක්‍ය හරි. දෙවෙනි වාක්‍ය there are 7 countries in the table. They are America, England, Japan, India, Russia, Australia and other countries. There are 7 countries in the table. හරි. එතකොට 7 countries are mentioned in the table. හරි. එතකොට they are කියලා ආයතනෙ කියන්න ඕනේ. The highest of students like to study in America. සංඛ්‍යාව දාන්න පුළුවන් මෙතනින් ඔයාලට සංඛ්‍යාව දාන්න. සංඛ්‍යාව අනිවාර්යෙන් දාන්න ඕනේ. The least of students like to study in other countries. They are not mentioned in the table. ඒවා සඳහන් වෙලා නැත. The America is more popular than India. The difference is 20. America is more popular than India. The difference is 20. හොඳයි. එතකොට සාමාන්‍යයෙන් අපි රටක් නමක් ඉස්සරහා ද දාන්නේ නැහැ. අපි මේකෙදි ද ඉවත් කරමු. අයිසරක් England is more popular than Russia. Russia කියන ස්පෙලිංස් වැරදි මං හිතන්නේ. The difference is 18 full stop එක අඩුයි. The other countries less. හරි. other countries කියන එක ආයි සම්බන්ධ කරගන්න එපා. හරිද? other countries කියන එක මොකද රටවල් වල නම් තියෙද්දි අපි other countries කියන එක ආයි දාගත්තොත් මෙන්න මේ විදිහට ගැටලු වෙනවා. එහෙනම් එයා අයින් කරගන්න. ආයිසරයක් the Australia is කියන එක නැහැ.
less popular than America. The difference is 15. In conclusion, we can clearly see the majority of students like to study in America and හරි එහෙනම් ඉංග්ලන්ඩ් කියන එක කපලා නම් මේ and කියන එකත් කපන්න වෙනවා. The minimum of students like to study in other countries. හරි. එතකොට එයාගේ එක හරි. හොඳයි. ඊළඟට මේක කාගේද? මට ඉක්මනටම chat එකට yes කියලා දාන්න මේක කාගේද කියලා මට බලා ගන්න ඕනේ. The highest number of students like to study in America. The least number of students like to study in other countries. They are hari. An equal number of students like to study in India and Russia. It is 10 each. America on ආයසරයක් verb එක missing ඔයාගේ. America is more popular than Australia. The difference is 15. හරි other country කියන එක ආයසරයක් සම්බන්ධ කරගන්න එපා. දැන් ඔයා මෙතන වරද්දගෙන තියෙනවා මං හිතන්නේ. මොකද්ද වරද්දගෙන තියෙන? හරි පළවෙනි ටික කියලා තියෙනවනේ. හරි. එහෙනම් other countries කියන එක ආයසරයක් ගන්න එපා මෙතෙන්ට. වෙන රටක් ගන්න. එතකොට අපි ගොඩක් වෙලාවට මේ ටේබල් එකේ තියෙන හැම රටක්ම කොහොම හරි අපේ සෙන්ටෙන්ස් එකක් අසර රිංග ගන්න ඕනේ. එහෙම රිංග ගත්තොත් තමයි කන්ටෙන්ට් එකට ලකුණු 3න් 3ම ලැබෙන්නේ. එහෙම නැති වුණොත් කන්ටෙන්ට් එක කියන අන්තර්ගතය අසම්පූර්ණයි. ඔයා සමහර ඒවා লীලා නැහැ. ඒක මගහැරලා. එහෙනම් කන්ටෙන්ට් එකට 3න් 3ම දෙන්නේ නැහැ. ලියපු වාක්‍ය ටිකේ එක වැරද්දක්වත් නැති වුණත්. Hari. එහෙනම් මම ඊළඟට යන්න. In conclusion, we can clearly see the majority of students have study in America and England. හරි ඊළඟ එක ඇමරිකා මේක මම හිතන්නේ රසායනික අනිත් කොටස වෙන්නේ නැති නේද? ඔව් නේද? හරි. The above table tells me in my school හරි. ඒක හරි the highest number of students like to study හරි. study in America සංඛ්‍යාව දාන්න. it is කියලා සංඛ්‍යාව දාන්න. ඔයාලා දාන්න පුළුවන් එක්ක සංඛ්‍යාව නැත්නම් ප්‍රතිශතය දෙකෙන් ඕන එකක් දාන්න පුළුවන්. The least number of students like to study in other countries. දෙයාරා නෙවෙයි ඔන්න ආයසරයක් ඔයාගේ නේද? common error එක දෙයාරා නෙවෙයි දරුවෝ they are. ඒවා දෙයාරා කියලා කියන්නේ එතන කියන අර්ථය. එතන ඔතන කියන අර්ථය තියෙන්නේ. එහෙනම් they are not mentioned in the table. America is more popular than England among students. The difference is කියන එක නෑ ආයසරයක්. The difference is 2. මේ අඩුපාඩු එක සැරේ හදාගන්න. India is less popular than Japan among students. The difference is ආයසරයක් නෑ. An equal number of students like to study in India and Russia. In conclusion, we can clearly see the majority of students like to study in America and England. හරි වෙන වැරද්දක් නැහැ. සරල වැරදි ටිකක් තිබ්බේ හැබැයි තීරණාත්මක වැරදි ටිකක්. හරි මේ ටික රසායනික ටික මේක කාගේද? අර චුට්ටක් කියන්නේ මේක කාගේද කියලා.
මේක රිශ්මිකද මේක සාකච්ඡා කරාද මම? ඔව් හරි. සර්. හරි. එහෙනම් මේ අපි ඊළඟට යමු. හරි. දැන් එතකොට chart එකක් describe කරන විදිය පැහැදිලි නේද? මේ විදියට table එකක් ආවොත් අපිට chart එකක් විදියටම කොටසක් සාකච්ඡා කරන්න පුළුවන්. අලුතෙන් එකතු වෙච්ච කොටස් ටික හොඳට මතක තියාගන්න. හරි. ඊට පස්සේ අපි කතා කරමු මෙන්න මේ වගේ pie chart එකක් ගැන. අපි කතා කරා නේද pie chart එකක් ගැන? මට කියන්න බලන්න වේද විවෘත ප්‍රස්ථාරය අපි කතා කරා නේද? chat එකට දාන්න yes නම් yes no නම් no. මට answers එන්නේ නැහැ. ඔයාලට මතකත් නැද්ද? හොඳයි. සාකච්ඡා කරේ නැහැ කියලා කියනවා. හරි. අපි කතා කරමු කොහොමද මේක මම කතා කරන්න හිටියේ. හොඳයි. දැන් මේකටත් අර ප්‍රශ්නේ එනවා. මොකක්ද එන ප්‍රශ්නේ? පළවෙනි වාක්‍ය ලියන්න පුළුවන්. The following pie chart කියන එක the above pie chart shows how Mr. Pereira spent his salary in the last month of July 2019 on various household needs. ඕක ලියන්න පුළුවන්. දැන් vertical axis horizontal axis නේද? ඕක ලියන්න බැහැනේ මේකේ. දැන් එහෙනම් ටේබල් එකක් වගේම මේ දීලා තියෙන ඒවා ලියන්න ඕන. හරි. මම මේක පැහැදිලි කරන්නම්. හරි. ඔයාලට මේක පේනව නේද? මේක ගැටලු වගේ. හරි. දැන් පැහැදිලිනේ. හරි. දැන් එහෙනම් විනාඩි කිහිපයක් දෙන්නම් මේක ඇඳ ගන්න පුළුවන්ද? නැත්නම් මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්නකො පස්සේ ඇඳ ගන්න. මේක මම පැහැදිලි කරන්නම් කොහොමද කරන්න කියලා. හරිද? හොඳයි. දැන් එහෙනම් අපිට මේකේ පළවෙනි වාක්‍යය ලියන එක ප්‍රශ්නයක් නෙවෙයි. The following pie chart කියන එක the following කියන එක වෙනුවට the above කියන එක නැත්තම් this pie chart shows how Mr. Pereira spent his salary in the month of July 2019 on various household needs. මෙන්න මෙතන තමයි turning point එක. මොකද turning point එක වෙන්නේ? හොඳයි. මොකද්ද turning point එක වෙන්නේ මෙතනදී? ඔයාලට දැන් මෙන්න මේ තියෙන ඒවට කියන නම අඳුන ගන්න ඕනේ. දැන් අපි කලින් කතා කරානේ there are 7 countries in the table. දැන් මෙතන රටවල් තිබ්බනම් ප්‍රශ්නයක් නෑ අපිට there are 7 countries in the table නෙවෙයි in the pie chart කියලා ලියන්න පුළුවන්. දැන් එහෙනම් මේව මොනවද? මේවට කියන මොනවද? countries නෙවෙයිනේ. food කියන්න බෑ එක එක ಜಾති තියෙනවා. එහෙනම් මේවට කියන නම මෙතන දීලා තියෙනවා. මෙන්න මෙතන දීලා තියෙනවා various household needs කියලා. various කියන්නේ විවිධ.
household කියලා කියන්නේ ගෙදර දොරේ, needs කියන්නේ අවශ්‍යතා. එහෙනම් මේ තියෙන්නේ විවිධාකාර ගෙදර දොරේ අවශ්‍යතා. එහෙනම් අපිට මේක ඒ විදිහටම පාවිච්චි කරන්න පුළුවන්. there are 1 2 3 4 5 6 7. There are 7 various household needs in the pie chart. They are කියලා සුපුරුදු පරිදි food, education, clothes, saving, transport, electricity and others. ඊට පස්සේ අනිත් කොටස් එකක්වත් කලින් ඒවට වැඩිය වෙනස් වෙන්නේ නැහැ. අර විදියට වැඩිම කෙනා, අර විදියට අඩුම කෙනා, සමාන දේවල් දෙකක් තියෙනවා. ඊට පස්සේ නේද? දෙන්නෙක් කරන් සංසන්දනය කරන ඒවා එකක්වත් වෙනස් වෙන්නේ නැහැ. පැහැදිලි නේද? පැහැදිලි නේද දරුවනේ මං කියපු එක? ඔව් සර්. හරි. දැන් එහෙනම් මට මේ graph එක ලියලා අපි අදට මේකෙන් නවත්තමු. හරි. විනාඩි 15ක් තියෙනවා. විනාඩි 15ක් ඇතුළත මේ graph එක ඇඳගන්න යන්න එපා. ඔයාලා මට වාක්‍ය 10ක් අර සුපුරුදු වාක්‍ය ටික මට ලියලා පෙන්නන්න බලන්න. මේකෙදි නම් එකක්වත් වරද්දන්න එපා. අද දවසේ අපි නේද graph වල දෙවෙනි පියවරක් ඉවර කරනවා. ඊට පස්සේ ලබන සතියේ ආයි graph ටිකක් නෙමෙයි කරන්නේ. අපි ඊළඟ කොටසට මං යනවා. writings ටිකක් මං ඔයාලට දෙනවා ලියන්න. ලියලා මට එවන්න දෙනවා. ඕකේ. එද මං අර කිව්වේ ඔයාලා ක්ලාස් එකට එන්න පුළුවන් නම් නේද? මට බලලා අඩුපාඩු ටික එතන හදන්න පුළුවන්. එහෙම නැත්තම් ඔයාලට එන්න පුළුවන් දවසක් හරි පැය දෙකක් හරි මට කියන්න. එහෙම වුණොත් එහෙම ඔයාලා ටිකට අම්බලන්ගොය ජංක්ෂන් එකට ඇවිල්ලා පැය දෙකක් හරි ඉඳලා හැමදාම නෙමෙයි සතියකට නෙමෙයි අඩුම ගානේ මාසෙකට පැය දෙකක්වත් අපිට ඉන්න පුළුවන් නම් මං හිතනවා අඩුපාඩු ගොඩක් හදාගන්න පුළුවන් වේවි කියලා ඔයාලගේ. අපි එහෙම දෙයක් කරොත් හොඳයිද? මොකද කියන්නේ ඔයාලා? හැමෝටම ක්ලාස් නැති පැය දෙකක් හොයාගන්න බැරි වේද? මොකද ඔයාලා ගෙදර ලියනකොට නේද මට ඒක සමහරක් ඒවා ඔබ්සර්ව් කරන්න බෑ මට බලන්න ඕනේ ඔයාලා ලියන ටික නේද ළඟ ඉඳලා හරියට ටයිමින් වලට ලියවන්න ඕනේ ඊට පස්සේ රයිටින්ග්ස් තව ඉස්සරහට එනවනේ අපි 16 වෙනි ප්‍රශ්නෙට හරි මේකට ආන්සර් එක ලියන්න හැමෝම හරි මම මේක ස්ක්‍රීන්ෂොට් එකක් ඔයාලගේ WhatsApp group එකට දානවා හරි ඉතින් බලා ගන්න පුළුවන් හරි හැමෝම මට ආන්සර්ස් කියන්න මම හැමෝගෙම බලනවා
හොඳයි මං හිතන්නේ මට ප්‍රශ්නයක් කියලා තියෙනවා එක දරුවෙක් highest percentage of various household needs are food කියලාද එහෙම ලිව්වහම වැරදිද කියලා අහනවා. හොඳයි දැන් මෙන්න මේ අනිත් දරුවෝ ටික නැහැ ක්ලාස් එකේ. එයාලා ලීව් වෙලා තිනවා යම් කිසි හේතුවක් මත වෙන්නේ නැති. හරි එහෙනම් මම මේක පැහැදිලි කරන්න මෙන්න මේ විදියට හොඳට අහගන්න. The following pie chart shows how Mr. Pereira spent his salary in the month of July 2019 on various household needs. They studied and හරි ඔය කතාව කියන්න තියෙන අපිට. එහෙනම් මතක තියාගන්න මේකෙදි verb එක මොකද්ද ගන්නෙ? හරි මේ වගේ ප්‍රශ්නයකදී අපි කොහොමද උත්තරේ ලියන්නේ? නේ අනිත් කාරණා ටික වෙනසක් වෙන්නේ නැහැ කිව්වට යම් යම් වෙනස් වීම් තියෙනවා. මතක තියාගන්න වෙනස් වෙන කාරණා වලින් එකක් තමයි spent කියලා අපිට පාවිච්චි කරන්න වෙනවා. මතක තියාගන්න මේක අනිත් හැම chart එකක්ම අපිට වර්තමාන කාලයෙන් ලැබිච්ච ඒවා කැමති ඒවා. දැන් මේකෙදි ගත්තොත් එහෙම spend කියන්නේ වැය කරනවා කියන එක. එයා මුදලක් වැය කරනවා. spend කියන්නේ වැය කරා. එහෙනම් මේ තියෙන 2019 අවුරුද්දේ ජූලි මාසයේදී මිස්ටර් පෙරේරා යාගේ සැලරි එකේවත් පඩිය වැය කරපු විදිය කරලා ඉවරයි මේක. නේද? එහෙනම් අපිට සුපුරුදු verb එක දාන්න බෑ අතීත කාල සිදුවීමක් නම්. අපිට කියන්න බෑ like to spend කියලා කියන්න බෑ දැන්. වියදම් කරන්න කැමති. වියදම් කරන්න කැමති වෙන්න බෑනේ වියදම් කළා ඉවරයිනේ මෙයා. එහෙනම් අපිට පාවිච්චි කරන්න වෙනවා spend කියන verb එක ඔහු වැය කරා. spent එක අනිවාර්යයෙන්ම on කියන පදේ සම්බන්ධයි. දැන් ඔයාලා සුපුරුදු පරිදි නේද වැඩිම එක කොහොමද කියාගත්තේ? සුපුරුදු පරිදිද කියන්න ගියේ. මට ඕනෝනේ ඔන්න ඔයාලා උතන හිර වෙනවා නම් ඒ හිර වීමේදී උත්තරය ඔයාලා කොහොමද ලියන්නේ කියලා බලාපොරොත්තු වෙන්න. සරල කාරණාවක් මෙතන තියෙන්නේ. අර මුකුත් කතා ඕනේ නැහැ. He spent on ඔහු වැය කරා 125ක් නේද? spent on මොනවා සඳහාද? spent on food. ඔහු වැය කරා 125ක් ආහාර සඳහා. දැන් ඕක වැඩිම කතාව කොහොමද කියන්නේ? It is the majority. ඒක තමයි වැඩිම. ඔන්න කියපු විදිය. කලින්ට වැඩිය සම්පූර්ණයෙන්ම වෙනස් ලියන රටාව. මොකද මේක අතීත කාල සිදුවීමක්. spent on කියන එකේදී spend සහ on එක ළඟ ලියන්න ඕනේ නැහැ. මෙන්න මේ විදියට තමයි දාන්නේ. spend එතනින් එහාට සංඛ්‍යාව ඊට පස්සේ on food. spent on food. ඕනම් ඔහු ආහාර සඳහා 125ක් වැය කරා. හරි ඊට පස්සේ අඩුවෙන්ම වැය කරේ 103ක් වැය කරේ මොකටද? others. එහෙනම් he spent 3% on others. එහෙනම් ආයසරයක් they are not mentioned in the pie chart. එහෙනම් ඔය විදියට වැඩිම සහ අඩුම එක කියන්න පුළුවන්. එහෙනම් අර කලින් කියපු ක්‍රමයට මේක ලියා ගන්න බෑ. එහෙම ලියුවොත් ගැලපීමක් එන්නේ නැහැ. ඒ කියන්නේ the highest percentage of varied household needs කොහොමද දාන්න බෑ. නේද? ඒ වාක්‍ය එහෙම ලියුවොත් වැරදි. සරල වාක්‍යයක්. ඔහු වැය කරා 125ක් ආහාර සඳහා. ඒක තමයි වැඩිම. ඔහු වැය කරා 3%ක් අනෙකුත් දේවල් සඳහා. ඒක තමයි අඩුම. ඊට පස්සේ කොහොමද කම්පෙයා කරන්නේ දෙන්නෙක් අරගෙන? ඒක ලියන්නෙත් මේ ක්‍රමයට. කොහොමද ලියන්නේ? සටහන් කරගන්න මේවා ටික. හරියට ලියලා මට ආයතරක් උත්තරේ වන්න. He spent ඔහු වැය කරා he spent on මං ගන්නම්කෝ clothes කියලා. හරියට අපි දෙකක් ගමුකෝ ඩොට් තියෙන එක මොකද්ද? education. ඊට පස්සේ අනිත් එක මං ගන්නවා food. He spent on education එක අනිත් එක මොකද්ද? food එක නේ. spent on education more than food. He spent on education more than food. ඔහු වැය කරා මෙතන මාරු වෙන්න ඕන. He spent on food
more than education. හරි. more than කියන එකේදී වැඩිම සම්බන්ධ කරන්නේ නේද? මෙන්න මෙතනටනේ වැඩිම කෙනාට. හරි. නම් ඔහු වැය කරා ආහාර සඳහා education වලට වැඩිය. He spent on food more than education. The difference is ඔන්න කියලා අර කතාව දාන්න පුළුවන්. දැන් තේරුණාද මේ chart එක describe කරන විදිය? ඔයාලා මේකත් describe කරන්න උත්සාහ කරේ කලින් එක විදියට නම් ඔයාලගේ answers ටික ආයෙසරයක් ලියන්න වෙනවා. එහෙනම් නේද මම තවදුරටත් ක්ලාස් එක කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද දරුවෝ දෙන්නයි දැන්ට ක්ලාස් එකේ ජොයින් වෙලා ඉන්නේ. අනිත් දරුවෝ ටික මේක රෙකෝඩ් එක බලාවි. මම රෙකෝඩ් එක දාන්නම්. ඔයාලා ටික මේකට answers දැම්මට ලියලා දැම්ම දාන්න ඔයාලගේ chat box එකට. මේ WhatsApp group එකට. ඕකේ? හරි නේද? පැහැදිලි ඇති නේද මම කියපු එක? මම රෙකෝඩ් එක ඕෆ් කරන්නම්.